පංචශීලයේ සමාදන් වෙන නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัตตานาเวรมณีสิกขาปดังสมาธิยามิเมติสรณสหิตวูปัญจศีลධර්මය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා සාදු කියන පංචමාරේ ජිතෝ නාතෝ පත්තෝ සම්බෝධි මුත්තමං චතු සච්ඡං පකාසේති මහාවීරං නමාමහං ඒතේන සච්ච වච්චේන සබ්බේ මාරා පලායන්තු අනාදිමත් කාලයක සිට ලොව පහළ වූ බුදු පසේ බුදු මහරහතුන් කෙරෙහිද සිල්වත් ගුණවත් නුතුමන් කෙරෙහිද වැඩිහිටි ගුරුවර දෙමව්පියාදීන් කෙරෙහිද මාගේ සිතින් කයින් වචනයෙන් සිදු සියලු කර්ම දෝෂවලට මම සමා කර ගනිමි
මට සමාවන සේක්වා දෙවනුවද මම සමාකර ගනිමි මට සමාවන සේක්වා තුන්වෙනුවද මම සමාකර ගනිමි මට සමාවන සේක්වා බන්තේ සංසාර වඩ්ඩ දුක්ඛතෝ මෝචනත්තාය කම්මට්ටානං යාචාමි ඉමහං බන්තේ අත්තභාවං තුම්හාකං පරිචජාමි මට විදර්ශනා ඥාන ඥාන මාර්ග ඥානඵල අවබෝධ වෙත්වා නවරහදී බුදුගුණ සිහි කරන්න බුද්ධානුස්සතිය හැටියට අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තර පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති සාදු සාදු බණහඬ සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි අපි කල්පනා කරන්න ඕන අපේ ප්‍රඥාව දියුණු කිරීම එහෙම නැත්නම් විදර්ශනා ඥානය දියුණු කිරීම
තමයි අපේ මූලිකම වගකීම වෙන්න ඕන. ධාන කුසලයටත් වඩා පින්වත්නි විදර්ශනා ඥානය දියුණු කිරීම මේ භවයේදී යම් විටක නිවන් අවබෝධ නොකළොත් සසරට බලපවත්වන්නේ විදර්ශනා ඥානය. ධාන කුසලයවත් ඒ විදියට බලපවත්වන්නේ නැහැ. මොකද ධාන කුසලය කර්මයත් එක්ක බැඳිලා තියෙන ධර්මයක් නිසා. ඒක ධාන හිතක් යම් කිසි කෙනෙක් ඉපදෙව්වොත් අනිත් දේවල් වලට පෙරටු ඇවිල්ලා ඒ ධාන කුසලය විපාක ලබා දෙනවා. ඒක ධර්මයේ පෙන්නලා තියෙනවා. ඒ ධාන කුසලයෙන් ලැබෙන ප්‍රතිඵලය එහෙම නැත්නම් විපාකය බොහොම දීර්ඝ එකක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක තමයි බ්‍රහ්ම ලෝකවල දෙවියන්ටත් වඩා දීර්ඝායුෂ තියෙනවා කියලා ධර්මයේ පෙන්වන්නේ. නමුත් මේ ධාන කුසලයත් කර්මය හා බැඳිලා තියෙන දෙයක් නිසා ඒක ෂය වෙනෝ නැති වෙනෝ එතනින් අපි චුත වෙනවා. විදර්ශනා ප්‍රඥාව කියන එක එහෙම එකක් නෙවෙයි. විදර්ශනා ප්‍රඥාව ඊට වඩා ඉදිරියෙන් තියෙන එකක්. ඒක විපාක දීලා නිම වෙන එකක් නෙවෙයි. නිවන් අවබෝධ කරන තෙක්ම අපිට බලපවත්වන ධර්මයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව දේශනා කළා තියෙන්නේ. කර්ම විෂය හා බැඳිලා තියෙන දේවල් විපාක කාලය අවසන් වෙනකොට ඒව අවසන් වෙනවා. බෝධිසත්වයන් වහන්සේගේ චරිතය දෙස බලනකොට ඒ ප්‍රඥාවට මූලිකත්වය ලබා දුන්නේ ඒ ප්‍රඥාව තමයි අපි නිවන් අවබෝධ කරන කම්ම අපිට බලපවත්වන ධර්මය. ඒක විපාක දීලා ගෙවෙන එකක් නෙමෙයි. එතකොට මේ ප්‍රඥාව කියලා කියන්නේ පින්වත්නි මේ ලෝකයේ තියෙන විවහාර මාත්‍රයට ඔබෙන් ඇති යථාභූත తত্ত্বය අවබෝධ කර ගැනීමට ගන්නා උත්සාහය. ධාන කුසලය හා කර්ම සියල්ලක්ම බැඳිලා තියෙන්නේ ඇස කන නාසය දිව ශරීරය සිත. සිතට නැගෙන සිත මුල් කරගත්ත ධර්ම හැටියටයි කර්ම විෂය. ධාන තියෙන්නේ සිත මුල් කරගෙන. එතකොට විදර්ශනා ඥානය පින්වත්නි අර ධාන කුසලයේ එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය සංජානනය කියන එක ඉක්මවලා තේරුම් ගන්න ප්‍රදේශයක්. ඉන්ද්‍රිය සංජානනය කියලා කියන්නේ ලෝක විවහාර ප්‍රඥප්ති නිරුක්ති ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නන ස්වરૂපය සම්මුතිය සමත භාවනා ඔක්කොම එතෙන්ට ඇතුළත් වෙලා තියෙනවා. විදර්ශනාව එතෙන්ට ඇතුළත් වෙන්නේ නැහැ. මේ ඉන්ද්‍රිය විෂයට යොමු නොවන ලෝකයේ තියෙන යථා ස්වභාවය වටහා ගන්නට තමයි ප්‍රඥාව අපි දියුණු කරන්නේ.
එතකොට මේ ඇත්තෝ මේ වෙනකොටත් තේරුම් අරගෙන තියෙනවා ඒ ප්‍රඥාවෙන් බලන තැනැත්තා අනිච්චතාවයෙන් ලෝකේ දෙස බලන්නේ අනිච්ච ස්වභාවය අපේ මනසේ හරිගස්සපු ධර්මයක් හැටියට නෙවෙයි. ලෝකේ පවතින ධර්මයක් හැටියටයි ඒක අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මේ සියලු නිමිති මනසට යොමු වෙන නිසා පින්වත්නි අනිමිත්තග්ගාහි ස්වરૂපය යම් අවස්ථාවක කෙනෙකුට වැටහෙනකොට අර මනසට යොමු වෙන ධර්මයෙන් එහාට ගියා. ඒක තමයි ප්‍රඥාව. ඒ වගේම ලෝකේ දුක්ඛ ස්වභාවය තේරුම් ගන්න එක්කෙනාට ප්‍රනිදි කියමු තණ්හාව ඇලීම මේ ලෝකයට තියෙන ඡන්ද රාගය ඒව සියල්ලක්ම මනසේ තියෙන ධර්ම නිසා මනසේ ස්වરૂපේ එතනත් ඉක්මවා යනවා. දුක පවතින්නේ මනස මුල් කරගෙන නිසා. ඊළඟට අනත්ත වශයෙන් ලෝකයේ දෙස බැලීම මගින් පින්වත්නි මමය මාගේ කියන සිතිවිල්ල හා බැඳුණු සක්කාය ධර්මය ඉක්මවා යන නිසා ඒකත් කර්ම විෂය ධාන කුසල ඉක්මවල තියෙනවා. එතකොට ඥානවන්ත බෞද්ධයෙකුට බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ දිහා බලන්ට පෙන්නපු ආකාර තුනෙන්ම අර කර්ම විෂය කියන එක එහෙම නැත්නම් ධාන කුසලය කියන එක ඉක්මවල තමයි උන්වහන්සේ ඒ ධර්මය පෙන්වන්නේ. එතකොට කර්ම විෂය හා බැඳිලා තියෙන පින්වත්නි මේ ඉන්ද්‍රියට ගෝචර වෙන ධර්මයන් අපි සත්‍යයක් කොට සත්ත්ව පුජ්‍යල දේවල් කෙනෙක් හැටියට බාරගෙන ලෝකේ තියෙන යථා ස්වභාවයට විරුද්ධව කරන මානසික අරගලයක ප්‍රතිඵලයක් හැටියට. එතකොට අපි දැනටම තේරුම් අරගෙන තියෙනවා පින්වත්නි මේ ස්කන්ධ ලෝකය තමා සතු එකක් නෙවෙයි කියලා. ඒක අයිති වෙන්නේ ධර්ම ස්වභාවයට කියන එක තේරුම් අරගෙන තියෙනවා. හට ගැනීම වලට බිඳීම් වලට වෙනස් වීම කියන ධර්මතාවයට යටත් වෙන දේ විනා එය මමවත් එය මට අයිති දෙයක් හැටියටත් පාර ගැනීම විදර්ශනා ලෝකේ සතු දෙයක් නෙවෙයි. එතකොට විදර්ශනා ලෝකය කියලා කියන්නේ සත්‍ය ලෝකය. යථාභූත ඥාන දර්ශනයේ විවෘත වන ලෝකය විදර්ශනා ලෝකය. ඉන්ද්‍රිය ගෝචර ලෝකයක් එක්ක පින්වත්නි මනසේ ඇතිවෙන මේ සිතිවිලි මේ ස්කන්ධ ලෝකය සත්‍ය වශයෙන්ම තමා නොවන බවත් තමාට අයිති නොවන බවත් සේ පවතින මේ ස්කන්ධ ලෝකය අපි යම් විටක තමාය කියා හෝ තමාට අයිති දෙයක් කියා හෝ සිතිවිල්ලක් පහල කර මොහොතේ ඉඳලා අපි පිළියෙල කරගත්ත අපි සකස් කරගත්ත දෙයක් තමයි පින්වත්නි දුක. එතකොට ලෝකේ යථාභූත ඥාන දර්ශනය පහළ වීමෙන්ම පමණයි අපිට දුක කියන එක නැති කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ තාක් කල්ම අපි මේ මනසේ ඇති කරගන්න
මායාව තුල දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දක්ෂිණා ප්‍රදේශයේ ගංගානම් ගඟ ඇසුරු කරගෙන ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහ එහි පිළිගත් ශ්‍රාවක පිරිස් විසින් ජල ස්නානය ඇසුරු කරගෙන දෝවන උත්සව සංවිධානය කරන බව. මහණෙනි, මේ ශ්‍රමණක් බ්‍රාහ්මණීන් ඒ ශ්‍රාවක පිරිසත් සමග මේ ගංගාවන් ඇසුරු කරගෙන දෝවන උත්සවයක් සංවිධානය කරනෝය. විවිධ කෑම වර්ග, විවිධ බීම වර්ග, ස්තෝත්‍ර භජන්, ගායනා, නර්තන, දෙවියන්ට නොයෙකුත් පූජා විධි පවත්වමින් මේ දෝවන උත්සවය කරනෝය මහණෙනි. ඒ දෝවන උත්සවයේ පරමාර්ථය ඒ ශ්‍රමණක් බ්‍රාහ්මණයින් වගේ ඒ ශ්‍රාවක පිරිස කිලිටි වී තියෙන ධර්ම වලින් පිරිසුදු වීම සඳහාය. මහණෙනි, ගඟේ බැහැලා නොයෙකුත් පුද පිළිවෙත් පවත්වමින් නොයෙකුත් රසමසූලු ආහාර ගනිමින් ස්තෝත්‍රාදී ගායනා කරමින් මේ ජලයේ ගිලිමින් ඉඳිමින් ශ්‍රමණක් බ්‍රාහ්මණීන් තමන්ගේ කිලුටු සෝදාගිය බව ප්‍රකාශ කරනවා. ඒ වගේම ප්‍රාර්ථනීය බලයෙන් අර අනිකුත් ශ්‍රාවක පිරිසගේද කිලුටු සෝදාගිය බව පෙන්නනවා. මහණෙනි, එය එසේ විය හැකිද? අහංචකෝ භික්ඛවේ අරියං දෝවනං දේසිස්සාමි. මම නුඹලාට ආර්ය දෝවනය දේශනා කරනවා, පිරිසුදු වීම දේශනා කරනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන විශේෂ දෙයක් තමයි යම්කිසි ප්‍රකාශයක් කරනකොට අරියං කියන අරියස්ස විනය ආදී ආර්ය සීලස්කන්ධ ආර්ය කියන වචනය මුලට යොමු කරනවා. දැන් උන්වහන්සේ ආර්ය විනය අරියස්ස විනයෝ මේ ලෝක විෂය ආර්ය ශික්ෂණය තුළ කොතනක පවතිනවද කියලා ප්‍රශ්න කළා. උන්වහන්සේ පෙන්වන්නේ මේ ලෝක විෂය ස්කන්ධ ඇසුරු කරගෙන මම පණවනවා මහණෙනි. එහෙම නුනොත් මේ හික්මීම ලබන්නට බෑ කියන එක තමයි උන්වහන්සේගේ දේශනාවේ පිළිවෙල. එතකොට අහංචකෝ භික්ඛවේ අරියං දෝවනං දේසිස්සාමි. සත්‍ය විදියට මේ ආර්ය පිරිසුදු වීම, දෝවණය වීම, සෝදා හැරීම මහණෙනි කුමක්ද? මං නුඹලාට දේශනා කරනවා. යන් දෝවනං ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. මහණෙනි, ඒ සෝදා හැරීම, පිරිසුදු වීම තමන් වහන්සේ පෙන්නන එය සැබවින්ම ඒකාන්ත නිබ්බිදාය සත්‍ය වශයෙන්ම අවදිය පිණිස හේතු වෙන එකක්. විරාගාය රාගය දුරු කිරීම පිණිස හේතු වෙන එකක්. නිරෝධාය නිරෝධය පිණිස හේතු වෙන එකක්. සම්බෝධාය මේ ආයතනවල අවබෝධය පිණිස හේතු වෙන එකක්.
උපසමාය සම්පූර්ණම කෙලෙස් සංසිඳීම සඳහා හේතු වෙන එකක්. අභිඥාය විශේෂ ඥානෙ ඉපදවීම සඳහා හේතු වෙන එකක්. නිබ්බානාය නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙන එකක්. එතකොට මේ ශ්‍රමණක් බ්‍රාහ්මනාදී පිරිස නොයෙකුත් ආහාර පාන ආදී අනුභව කරමින් නර්තනවල ස්තෝත්‍ර භජන් වල යෙදෙමින් කරන මේ දෝවණය න නිබ්බිධාය අවදිවීම පිණිස හේතු වෙන එකක් නෙවෙයි. තව දුරටත් අවිද්‍යාවේ නිමග්න වීමක් හැටියට උන්වහන්සේ දේශනා කරන්නේ. එතකොට තථාගත දේශනාවේ තවත් වැදගත් වචන කීපයක් තමයි ওই ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය කියන ධර්ම නිතර කියවෙනවා. උන්වහන්සේ මේ ආර්ය ශික්ෂණය තුල ආර්ය විනය තුල යම් දෙයක් උගන්වනවා නම් මෙන්න මේ කියපු ප්‍රකාශන වලට යටත් වෙලා තමයි ඒව තියෙන්නේ. ඒව හුදු ප්‍රාර්ථනාවත් හැඟීම් එක්කලා හැඟීම් වලට වහල් වෙලා කටයුතු කිරීමවත් නෙවෙයි ප්‍රඥාව මුල් කරගත්ත ධර්මයක් කියන එකයි උන්වහන්සේ දේශනා කරන්නේ. එතකොට ලෝකයේ මේ සිටිවිල්ල හා බැඳලා තියෙන ධර්ම පින්වත්නි හැඟීම් එක්ක කරන්නා වූ ගනුදෙනුවක් අවසානයක් ලබන්නට බෑ. හැඟීම් ඇති කර ගැනීම හැඟීම් වලට පිහිටා සිටීම එකක්වත් සසරින් නිදහස් වෙන්න හේතු වෙන ඒවා නෙවෙයි. යන් දෝවනං ජාති ධම්මා සත්තා ජාතියා පරිමුච්ඡanti. මහණෙනි සත්‍ය දෝවනයක් නම් ජාතියෙන් මිරිකෙන සත්වයෝ ජාතියෙන් නිදහස් විය යුතුය. ජාති ධම්මා සත්තා ජාතියා පරිමුච්ඡanti. ජරා ධම්මා සත්තා ජරාය පරිමුච්ඡanti. ජරාවෙන් මිරිකෙන සත්වයෝ ජරාවෙන් නිදහස් වීම පිණිසය. මරණ ධම්මා සත්තා මරණේන පරිමුඤ්ඤanti. මරණය හා බැඳලා ඉන්න සත්වයෝ මරයෙන් නිදහස් වීම පිණිසය. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා ධම්මා සත්තා ශෝක පරිදේව දෝමනස්සු මනස්සේහි පරිමුච්ඡති. ශෝක පරිදේවාදීන් පීඨිත වෙච්ච සත්වෝ ඒ නිදහස් වීම පිණිසය. තං සුනාත සාදුකං මනසි කරෝත බාසිස්සාමි. හොඳ සිහියෙන් උඹලා මේව අහන්න ඕන. මේ තමයි සැබෑ දෝවණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ජාතියට හේතු වෙන ධර්ම අපේ මනස මුල් කරගෙන තියෙන්නේ. ඒ ජාතිය හා බැඳලා තියෙන ධර්ම ජාතිය හා බැඳලා තියෙන ධර්ම මනස හා බැඳලා තියෙන. ප්‍රඥාව හා බැඳුණු දෙයක් නෙවෙයි. දිරීම කියන ධර්ම මනස හා බැඳලා තියෙන ඒවා. මරණ කියන ධර්මත් එහෙමයි. අපි යම් ප්‍රමාණයකින් තේරුම් ගත්තොත් යම් මිටක අපි මේ ස්කන්ධ
රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ එය මමයි එය මට අයිති ධර්මයි කියලා පරාමර්ශණය කරගත්තේ යම් දවසකද එය මරණය හා බැඳිලා තියෙන එකක්. සංකතත්ත සංකත ලක්කනානි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤ තත්තස්ස පඤ්ඤායති. මේ ස්කන්ධ හැම එකක්ම ප්‍රත්‍යයෙන් හටගනිපුවා. ඒ ප්‍රත්‍යයෙන් හටගත් ඒවා අபிසංකත ධර්ම හැටියට මනසේ පවත්වන. අபிසංචේතිත ධර්ම අபிසංකත කියන ඔය හැම වචනයක් මේක හා බැඳලා තියෙනවා. ඒක යම් අවස්ථාවකදී අපි අපේ සන්තානෙන් සෝදා හරිනවද එවිට අපි මරණ ධර්මයෙන් නිදහස් වුණු පිරිසක්. මරණ ධර්මයේ සෝදා හැරි පිරිසක්. එතකොට මේ අය තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ පින්වත්නි අපේ චිත්තසංතානය හා බැඳිලා තියෙන මේ මනෝ ධර්ම මනස හා බැඳිලා තියෙන ඉන්ද්‍රිය හා බැඳිලා තියෙන වැරදි මානසික තත්ත්වය. ඒක නිරෝධය තමයි උන්වහන්සේ සෝදනය හැටියට පෙන්වන්නේ. ඒක තේරුම් නොගෙන කොච්චර වතුරේ බැහැලා හිටියත් එහෙම හේදීමේ ක්‍රමයක් කොහෙවත් නැහැ කියලායි බුදුහාඳුරෝ පෙන්වන්නේ. ඒ නිසා මහණෙනි සම්මා දිට්ඨිකස්ස භික්ඛවේ මිච්ඡා දිට්ඨි නිද්දෝතා හෝති. සම්මා දිට්ඨියෙන් මිත්‍යා දිට්ඨිය සෝදා හැරිය යුතුය. යේච මිත්‍යා දිට්ඨි පච්චයා අනේකා අකුසල ධම්මා සම්භවಂತಿ. තේ චස්ස නිද්දෝතා හෝති. සම්මා දිට්ඨියෙන් මිත්‍යා දිට්ඨිය සෝදා හරින්න ඕන. ඒ මිත්‍යා දෘෂ්ටි ප්‍රත්‍ය කරගෙන යේච මිත්‍යා දිට්ඨි පච්චයා අනේකා අකුසල ධම්මා සම්භවಂತಿ. එය ප්‍රත්‍ය කරගෙන අනේක වූ අකුසල ධර්මයන් පැන නගිනවා පවත්වනවා. ඒවයි තමයි අපි ඉන්නවා තියෙනවා කියන දේවල් ඔක්කොම ඇති කරගෙන තියෙන්නේ. ඉන්නවා තියෙනවා පවතිනවා කියන සියලු චින්තනය ඒක තුල තමයි තියෙන්නේ. ඒ නිසා තේ චස්ස නිද්දෝතා හෝති. එය සම්පූර්ණයෙන්ම සෝදා පිරිසුදු කළ යුතුය. සම්මා දිට්ඨිකස්ස අනේකේ කුසල ධම්මා භාවනා පරිපූර්ණං ගච්ඡanti. එවිට මහණෙනි සම්‍යක් දර්ශනය මුල් කරගෙන අනේකා කුසල භාවනා පරිපූර්ණං ගච්ඡanti. පිරීමට කුසලස්ස උපසම්පජ්ජ යට බැස ගැනීමට පුළුවන් බුදුරජාණන් වහන්සේ. එතකොට පින්වත්නි මේ දේශනා කරන දේශනා හරි විස්මිතයි බුදුහාමුදුරුවෝ.
දැන් අපි ප්‍රකාශ කරලා තියෙන නිතරම අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පවතින යමක් එහෙම නැත්නම් සිදුවීමක් සිද්ධියක් අපේ ඉන්ද්‍රියට ප්‍රකට වෙන සිද්ධියක් බුදුරජාණන් වහන්සේ අපි කවුරුත් දන්න සිද්ධියක් ප්‍රසිද්ධිය කියනවා මෙහෙම එකක් තියෙනෝනේ උඹලා දන්නෝනේ මහණෙනි ඒගොල්ලොත් ඒව කර කරපු හිටපු අයනේ කාලේ එතකොට ඒක පෙන්නලා පින්වත්නි මේ ජීවිතේ නේද පෙන්වන්නේ එතකොට මිනිස්සු ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් උපන්දා පටන් සම්මත මරණය තෙක් නොයෙකුත් දේ තුල බැඳිලා ඉන්නවා සම්බන්ධ වෙලා ඉන්නවා සම්බන්ධ වුණාට ලෝකයා කිසිවෙක් සම්මත මරණයට එළඹෙන්නේ ඒ කිසිම දෙයකින් ජීවිතේ දැකලා නෙවෙයි. තථාගත බුදුවරු මේ ඉන්ද්‍රියට ගෝචර වෙන හැම දෙයක්ම ජීවිතේ යථාර්ථය හා විග්‍රහ කරන්නට බුදු කෙනෙක් විතරයි ඒක මුළු ලෝක ඉතිහාසයේම කරලා තියෙන්නේ. ඒකට කිව්වා අපි සම්මර්ෂණ. පරාමර්ශන වුණොත් ඒක ඒ විදියටම ජීවිතේ දැකීමයි. සම්මර්ෂණ කියන්නේ එය ඇසුරෙන් ජීවිතය දැකීම. ජීවිතයේ යථාර්ථය විවෘත කර ගැනීම. මෝඩ බබුනම් පරම්පරාවෙන් එන මල් පැලඳගෙන නොයෙකුත් ආහාර පාන ආදී අරගෙන ප්‍රශස්ති දෙවියන්ට ගායනා කරමින් නොයෙකුත් දේවල් ඇඟේ තවරාගෙන තම ශ්‍රාවකයන් පිරිවරාගෙන මේ ගඟේ කරන දේ තථාගතයන් වහන්සේ වෙනනොයි දෝවණය ගැනයි කියන්නේ. ඇත්තටම දෝවණයද මේක? මෙන්න ඇත්ත දෝවණය. අන ජීවිතේ පෙන්නන. නමුත් ලෝකයා පුරුදු වෙන්නේ ඒ දෝවණයට එකතු වීමනේ. ඒකෙම ඉඳීම. දැන් සමහර සම්ප්‍රදානුකූලව සිද්ධ වෙන දෙයට සම්බන්ධ වෙන එක වරදක් කියන එක නෙමෙයි කියන්නේ. ඔවුන් හිතනවා නම් අත්‍යන්තයෙන්ම එය තමයි සත්‍ය කියලා ඒක තුලින් කවදාත් එවැනි දේ කොපමණ අපේ ජීවිතේ පුරාම කළත් අපි කවදා ජීවිතේ දකින්නද? අපිට කවදාවත් මේ ජීවිතේ දකින්න ලැබෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ කුඹුර ළඟට ගියා නම් කුඹුරෙන් ජීවිතේ පෙන්වනවා. ගඟ ළඟට ගියා නම් ගඟෙන් ජීවිතේ පෙන්වනවා. දෝවණය ළඟට ගියා නම් දෝවණෙන් ජීවිතේ පෙන්වනවා. එතකොට උන්වහන්සේ මේ ලෝකේ තියෙන ඒකට අපි පාවිච්චි කරපු වචනය මීට අවුරුදු 20කට විතර ක්‍රියා විග්‍රහය කියන එක. එහෙම එක බුදුහාමුදුරුවෝ පෙන්නන එක මගේ වචනයක්. මම දායකයන්ට ධර්මයේ උගන්වන්නට මම එහෙම වචනයක් පාවිච්චි කළා ක්‍රියා විග්‍රහය. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ පාවිච්චි කරපු හරිම දේ තමයි මම ওই ප්‍රකාශ කළේ. පරාමර්ශනයේ තුල තියෙන දේ සම්මර්ෂණය වීමයි. ඒ නිසා ඒකේ තන් සුනාත සාදුකං මනසිකරෝත්. මොළ මේවා දකින්නේ මේ විදියට නෙවෙයි. සාදුකං මනසිකරෝත. සම්මර්ෂණය ගැනයි මේ කියන්නේ. අපි දකින දේ අහන දේ
අපි ඒ බැඳිලා තියෙන දේ ඒ විදිහේම ප්‍රකාශ කිරීම ගැන නෙමෙයි මේ එතකොට බුදුරජාණන් වහන්සේ ජීවිතේ විග්‍රහ කරනවා. එතකොට මේ ධර්මය මෙහෙම තිබුණා. මම අලුතෙන් මොනවත් ප්‍රකාශ කළේ නෑ. එකක් වෙලා තිබුණා. මේක වැහිලා තිබුණා. වැහිච්ච එක මීට අවුරුදු 20කට 25කට ඉස්සෙල්ලා විවෘත කළ දුන්නා. මෙහෙම එකක් මේ තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඊටාම ආර්ය විනය තුල දෝවණය කුමක්ද කියලා ඍජුවම ප්‍රකාශ කළා. සම්මා දිට්ඨිකස්ස භික්ඛවේ මිච්ඡා දිට්ඨි නිද්දෝතා හෝති. සම්මා දිට්ඨියෙන් මිත්‍යා දිට්ඨිය සෝදා හැරීම තමයි ආර්ය විනය දෝණය. කෙලින්ම කිව්වා. මිත්‍යා දිට්ඨියෙන් බැඳිලා ඉන්න අය එය ප්‍රත්‍ය කරගෙන අනේක අකුසල ධම්මා සම්භවಂತಿ ඒවා ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මිත්‍යා දිට්ඨි සම්මා දිට්ඨි කියන එක මේ ලෝකේ එතකොට ප්‍රඥාව හා බැඳලා තියෙන ධර්මයක් සම්‍යක් දර්ශනය මිත්‍යා දර්ශනය ඉන්ද්‍රිය ඥානය හා කර්මය හා බැඳලා තියෙන ධර්මයක්. හරි පැහැදිලි. එතකොට අපි ඉන්නේ මොන පැත්තේද? ඉන්ද්‍රිය ඥානය හා සිතිවිලි කර්මය හා බැඳිච්ච එකක්. ඒක ධ්‍යාන කුසලයේ පවා ඊට යටත්. ඒ නිසා තමයි උන්වහන්සේ ධ්‍යාන කුසල ගැන කියන්නේ මහණෙනි මෙය සිතෙන් හටගත් එකක්. මෙය හේතුවෙන් හටගත් එකක්. ප්‍රත්‍යයෙන් හටගත් එකක්. ඒ නිසා මෙය මම නොවේ මහණෙනි. මෙය මගේ නොවේ. මෙය අනිත්‍යයි. ධ්‍යාන කුසලයේ ගැන. ඇයි? අර ඒක ප්‍රඥා පැත්තට යොමු කරනකොට අරක විනිවිද දකින්න. එතන නිමිත්තක් මුල් කරගෙන තියෙනවා. මනස මුල් කරගෙන තියෙනවා. ප්‍රත්‍ය මුල් කරගෙන තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනා මේ පටිච්චසමුප්පන්න දේශනාවක් නේ. ඒ නිසා තමයි උන්වහන්සේ පෙන්වන්නේ මේ මිත්‍යා දිට්ඨිය ඒච මිච්ඡා දිට්ඨි පච්චය අනේක අකුසල ධම්මය ප්‍රත්‍ය කරගෙන. එතකොට පේනවා මිත්‍යා දිට්ඨියේ ඇස කන නාසය දිව ශරීරය සහ මේ මනස කියන ධර්ම නිරන්තරවම තියෙන පින්වත්නි මිත්‍යා දිට්ඨිය. මිත්‍යා දිට්ඨිය කියලා පෙන්වන්නේ අර විවහාරය ප්‍රඥප්තිය නිරුක්තිය කියන ධර්ම කෙනෙක් දෙයක් සත්‍යයක් හැටියට බාරගෙන කටයුතු කිරීම. ඒ නිසානේ අපිට වචනකින් වුණත් අපි කම්පා වෙන්නේ, එක දෙයක එක ක්‍රියාවකින් වුණත් අපි කම්පාවටපත් වෙන්නේ. අපි ඒක හා බැඳිලා ඉන්න නිසා තමයි එහෙම කම්පා වෙන්නේ. නිස්සිතස්ස චලිතං අපි ඒකටම හේතු වෙලාම ඉන්නේ මිත්‍යා දිට්ඨියට. ඒ නිසා අපිට නින්දා කියන ඒවා බලපවත්තනවා. ප්‍රශංසා කියන ඒවා බලපවත්තනවා. ලාභ කියන ඒවා බලපවත්තනවා. අලාභ කියන ඒවා බලපවත්තනවා. කීර්ති කියන ඒවා බලපවත්තනවා.
අපකීර්ති කියන ඒවා බලපවත්තනවා. එතකොට අපි හුඟක් මුලින් දේශනාවක් කළා තථාගතයන් වහන්සේ ලාභේදිත්තාදි අලාභේදිත්තාදී කියලා පෙන්වුවා. දේශනා ශ්‍රවණය කළම ඉතාම මිහිරි එකක් ඒක. ඒවා මතක කරන්න එපා. ඒවක් තව කොහෙවත් අහන්න ලැබෙන්නේ නැහැ. ඒක අමතක කරන්න එපා. හැබැයි අපි ලෝකේ විවහාර කරනවා ඒක වැරදි විදියට ලාභ අලාභ දෙකේම බුදුරජාණන් වහන්සේ තාදී කියලා. ලාභේදී වගේම අලාභේදී. එක හා සමාන. සම්පූර්ණ වැරදි කතාවක්. ඉතින් මේ දේශනාව අහන්න. මේ දේශනාව අහන්න නැතුව ඒකට උත්තරයක් හම්බෙන්නේ. අර මෙහෙන් වචනයක් අල්ලගත්තට යමක් තේරුම් ගන්න බෑ. එතකොට මිත්‍යා දිට්ඨි ය තමයි පින්වත්නි මේ ඉන්ද්‍රිය සංජානනය තුල තියෙන. එතකොට ඒකෙන් අදහස් කරනවද මේ ඉන්ද්‍රිය සංජානනය වෙන් අයින් වෙලා ජීවත් වෙන්න බෑ. දැන් අපි ගිය දේශනාවේ පෙන්වුවනේ ලෝක සමඤ්ඤා, ලෝක නිරුත්තිය, ලෝක ප්‍රඥාප්තිය, ලෝක වෝහාරා යානි තථාගතෝ වෝහරති. තථාගතයන් වහන්සේ විවහාර කරනවා. නමුත් අපරාමසන්ති පරාමර්ශණය කරගෙන නැහැ. අන්න බලන්න පරාමර්ශණය කියන වචනේ විතර පාවිච්චි. ඒක හලලා අර්ථ ඉගෙන ගන්න බෑ. එතකොට හිතන බුදුහාමුදුරුවොත් මේක අපිත් ඒ වගේ කියලා. නමුත් ඒ වචනේ එතන තියෙනවා. අපිට වෙලා තියෙන දේ එතකොට තියෙනවා අපි පරාමර්ශණය කරගෙන. ඒ කියන්නේ පරාමර්ශන ඒක මත ඉන්නවා අපි. ඒකට හේතු වෙලා මේ ඉන්න. ඒ නිසා අපිට ලාභ ලාභ ඇස නින්දා ප්‍රශංසා සැප දුක් කියන ධර්ම වලින් අපි සැලෙනවා. පීඩාවටපත් වෙනවා. වේදනාවටපත් වෙනවා. වෙහෙසටපත් වෙනවා. ආත්මාභිමාන වලටපත් වෙනවා. ඒ ඔක්කොම කෙලෙස්. එතකොට මිත්‍යා දිට්ඨි පටිපදාවක් තුල අපි ඉන්නේ. මිත්‍යා පටිපදා. දේශනාවක් මම කරලා තියෙනවා කතමාච භික්ඛවේ මිත්‍යා පටිපදා. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඤ්ඤාණ. අන්න කතමාච මොකද්ද මිත්‍යා පටිපදා? කෙලින්ම ප්‍රකාශ කරන බුදුරජාණන්. එතකොට අපි මේ ඉන්ද්‍රිය සංජානනය තුල මිත්‍යා පටිපදාවත් තුල ඉන්නවනම් අපි රූප විශේෂෙහි, ශබ්ද විශේෂෙහි, ගන්ධ විශේෂෙහි, රස විශේෂෙහි, ස්පර්ශ විශේෂෙහි, ධම්ම විශේෂෙහි නැතහොත් ලෝක විශේෂෙහි අවිද්‍යාවෙන් යුක්තයි, සංකාර වලින් යුක්තයි, විඥාන වලින් යුක්තයි, නාම රූප වලින් සලආයතන මේ සියල්ලංගෙම යුක්තයි. ඒ යුක්ත කියලා කියන්නේ අපි හැම විටම පංච උපාදානස්කන්ධය හේවත් භව ගමන කරකවමින් ඉන්නේ. භව ගමන කරකවමින් ඉන්නේ. ඒ කියන්නේ භ්‍රමණය වෙනවා. අපි සසර යනවා. නැවතුනේ නැහැ. මම සිටියමි තෝ සිටින්ට. කාටි අඟුලිමාල හඳුරන්න. අඟුලිමාල තරුණයටනේ කියන්නේ. බුදුහාමුදුරුවෝ මේ පිටින් යන ගමනක් ගැන නෙමෙයි කියන්නේ. මේ ආධ්‍යාත්මිකව සිදුවෙන සිදුවීම. එතකොට පේනවා පින්වත්නි අපි තේරුම් ගන්න ඕන මේ මිත්‍යා ප්‍රතිපදාව තුල ඉඳගෙන ගඟට බැස්සත් ඔයට බැස්සත් ෂවර් එකකින් නෑවත් අපිට පිරිසුදු වෙන්න ක්‍රමයක් අපිට නෑ ධර්මයෙන්. හරියානන් දෝණං මේ ආර්ය දෝණය සිද්ධ වෙනකම්ම සත්පුරුෂ සාදු ජනයා වෙත තථාගත බුදු කෙනෙක්
සත්‍ය වශයෙන්ම පිරිසුදු වෙන මාර්ගය තමයි පෙන්වලා තියෙන්නේ. එතකොට ඒක පොදුවේ අපි කට්ටිය කරන්න පුළුවන් උත්සවයක් නෙවෙයි. තුම්මේ කිච්ඡං ආතප්පං අක්කාත තොප විසින් දැකිය යුතු කල යුතු මෙහෙවිය යුතු තේරුම් ගත යුතු කාරණා. කිසි විටකවත් ඒ මගාරින්ට බෑ. ඒ නිසා පින්වත්නි ඒ මිත්‍යා ප්‍රතිපදාව අපිට ඊටාම සමීප වෙලා තේරුම් ගන්නට පුළුවන්. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ මේ දෝණය සම්මා ප්‍රතිපදංච සම්මා ප්‍රතිපදාවට එන්න ඕන. අන්න සම්මා ප්‍රතිපදා අනේකා කුසල ධම්මා භාවනා පරිපූර්ණං ගච්ඡanti. එතකොට මේ පරාමර්ශණයෙන් අපි සම්මර්ෂණයට එන්න ඕන. සම්මර්ෂණයේ මුල් අවස්ථාව ක්‍රියා විග්‍රහය. එහෙම නැත්නම් අපිට ඉන්ද්‍රිය ගෝචර වෙන දේ ජීවිත දර්ශනය පිණිස යොමු කරන්නට ඇති හැකියාව. එතකොට එකක් දෙකක් නෙවෙයිනේ. එතකොට කමඨහං ඉල්ලන කෙනෙකුට විදර්ශනා මාර්ගයට එහෙම කමඨහනක් කියන එක උන්වහන්සේ දුරට තුනකින් පෙන්නුවට ඒක මේ හැම තැනම පැතිරිලා තියෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයෙන් දේශනා කරන්නේ. ඇසට යොමු වෙන හැම දෙයක්ම ඥානවන්ත ශ්‍රාවකයා ජීවිතය දකින්ට තබා ගන්නව නම් ඒ විදර්ශනා කමඨහන බවට පත් වෙනවා. ඥානවන්ත ශ්‍රාවකයා කනට ඇහෙන ධර්මයේ ඇහැට පේන ධර්මය විදර්ශනා ඥානයේ පිණිස යොමු කරන්නට ඉගෙන ගත්තොත් අර බුදුරජාණන් වහන්සේ ලෝක විවහාරය තුල ප්‍රඥප්තිය තුල පවතින දේ සම්මර්ෂණය තුල තිබෙන්නේ කෙසේද යන්න විග්‍රහ කිරීමෙන් උන්වහන්සේක ඉතා හොඳින් පෙන්නලා තියෙනවා. මන් දන්නේ ඊට වඩා සරල කාන්ට පුළුවන්ද කියලා මේ ධර්මය. ඉතා ගැඹුරු දහමක්. නමුත් අපේ බුදුරජාණන් වහන්සේගේ වාසනා ගුණ අනන්ත අප්‍රමාණ මහා බුදු ගුණ ශක්තියෙන් අපිට අංශු මාත්‍රයක් ඇති වෙලා තියෙනවා. මේ ගැඹුරු ධර්මය යම් ප්‍රමාණයකට ගැඹුර ඒ ආකාරයෙන්ම සරල බසින් කියන්නේ එච්චරයි. සරල කරන්න බෑ. එතකොට ඒකට ප්‍රඥාව තියෙන්න ඕන අනිත් අයට. එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ඇතුළත් වෙලා තියෙන දෝවන සූත්‍රයේ පෙන්වුවේ මොකද්ද? සම්මා දිට්ඨියෙන් මිත්‍යා දිට්ඨිය දෝණය කරන්න ඕන. සම්මා සංකප්පයෙන් මිච්ඡා සංකප්පය දෝණය කරන්න ඕන. සම්මා වචනෙන් මිත්‍යා වාචා කියන එක දෝණය කරන්න ඕන. සම්මා කම්මන්තෙන් මිත්‍යා කම්මන්තය දෝණය කරන්න ඕන. සම්මා ආජීවයෙන් මිච්ඡා ආජීවය දෝණය කරන්න ඕන. සම්මා සතියෙන් මිත්‍යා සතිය දෝණය කරන්න ඕන. සම්මා සමාධියෙන් මිත්‍යා සමාධිය දෝණය කරන්න ඕන. එතකොට පින්වත්නි
තව විදියකින් කියනවා දස අංගයකින්ම කියනවා ප්‍රකාශ කරනවා නම් සම්මා ඥාණයෙන් මිත්‍යා ඥාණය දෝණය කරන්න ඕන. සම්මා විමුක්තියෙන් මිත්‍යා විමුක්තිය දෝණය කරන දස අංගේ සමන්නාගතු අරහති. සම්පූර්ණ මනස නිරෝධය වෙන ධර්ම 10ක් තථාගතයන් වහන්සේ. එතකොට මේ බුද්ධ ශාසනේ පෙන්නපු ඉතා ශ්‍රේෂ්ඨ පිරිසිදු වීම බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගය මුල් කරගෙන පෙන්නලා තියෙනවා. එතකොට පින්වත්නි මේක තථාගත ධර්මයේ විනා වෙන තැනක සොයා ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. බුදුරජාණන් වහන්සේ තවත් සිදුවීමක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ඒක ඒ ආකාරයෙන් දේශනා කරනවා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන මේ දේශනා මහණෙනි කියලා ඒගොල්ලෝ ඒ ඇත්තෝනේ ඉස්සරහා ඉන්නේ. ඉතින් හරියට පෙරමුණේ රාළලා කෙලින් ගියොත් එහෙම පිටිපස්සෙන් එන අය කෙලින් යනවනේ. ඉතින් ඒක අපේ සාමාන්‍ය ලෝකෙත් තියෙන එකක්. ඒ නිසා අපි සත්‍ය වශයෙන්ම මනුස්ස ජීවිතයට නිඳා කරන්නේ නැතුව ඒකට අපහාස කරන්නේ නැතුව මිනිස් මනසේ ඇති විස්මිත බුද්ධිය ප්‍රඥාව විවෘත කරගන්න තථාගතයන් වහන්සේ තරම් මඟ පෙන්වපු උත්තමයන් වහන්සේ නමක් ලෝකේ නැහැ. අපි උන්වහන්සේ තමයි සරණ යන්නේ. සරණ ගින්දේ. ඇඳුම කුමක් වුණත් අපි ධර්මයේ තේරුම් ගත්ත ප්‍රමාණයට අනුකූලව අපි ජීවිතේ දැකලා තියෙනවා. ජීවිතේ වඩා දකින අය ජීවිතේ නොදකපු අයට වඩා වටිනවා. අපි ඒ නිසා ඒගොල්ලන්ට වඳින්නේ. ජීවිතේ නොදකපු කට්ටිය ජීවිතේ දැකපු කට්ටියගේ নমස්කාරයට වාජනය වෙන්නේ නැහැ ලෝකේ. ඒ නිසා පිදීම ගෞරව කිරීම සියල්ලම මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ මේ යථාභූත ඥාන දර්ශනය තුල පිහිටලා. ඉන් බැහැරව පුද පිළිවෙත් සත්කාර ස්තෝත්‍ර භජන් ගායනා ආහාර පාන සැරසිලි තිර කවර පාවඩ ඒකක්වත් කිංවත් පූජනීය බවක් ගොඩනගන්න බෑ. ඒ පූජනීය බව ගොඩ නැගෙන්නෙම අපේ පිරිසුදු වීම මාර්ගයමයි කියන එක තේරුම් ගන්න ඕන. එතකොට මේ සත්පුරුෂ පිරිසට ප්‍රඥාව දියුණු වෙන තරමටම තථාගතයන් වහන්සේ සරණ ගිය පිරිසක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට අපි මරුණට පස්සේද මේ දෝණය වෙන්නේ. දැන් මැරෙන්න ඉස්සෙල්ලා සම්මා දිට්ඨි භික්ඛවේ මිත්‍යා දිට්ඨි නිද්දෝතා හෝති. අපි මැරෙන්න ඉස්සෙල්ලා සම්මා දර්ශනේ මිත්‍යා දර්ශනය දෝණය කරලා දාන්න ඕන. පිරිසුදු වෙන්න ඕන. ඒ පිරිසුදු වීමේ අවසාන අදහස තමයි පින්වත්නි මේ ස්කන්ධ මම නොවේය
මට අයිති දෙයක් නොවේය කියන අවසාන පාරිශුද්ධත්වය. ස්කන්ධ භාරය හෙවත් මේ දුක්ඛ ස්කන්ධය බිමින් තැඹූ අවස්ථාව තමයි අපේ පරම පිරිසුදු වීම හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. ඉතින් අපි ඒ සඳහා මාසි ගන්න ඕන. අපි බොරු කියන්නේ නැති, කේලම් කියන්නේ නැති, පරුස වචන කියන්නේ නැති, හිස් වචන කියන්නේ නැති, ප්‍රාණඝාත ආදී ධර්ම නොකරන්නේ කාටවත් බය නෙවෙයි. අවබෝධය තුලින්ම ඒවා පැන නගිනව නම් ඒවා අරියස්ස විනය හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එතකොට අවබෝධය තුල එතකොට මේ ඉන්ද්‍රිය නැත්නම් මේ ආයතන 6 සම්පූර්ණම අර මිත්‍යා දිට්ඨි මිත්‍යා සංකප්ප මිත්‍යා වාචා මිත්‍යා කම්මන්ත මිත්‍යා ආජීව මිත්‍යා වායාම මිත්‍යා සති මිත්‍යා සමාධි ධර්මවල තියෙනවා කියලා කියන්නේ අර අවිජ්ජා පත්‍ය සංඛාරා ආදි වශයෙන් පෙන්නන සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා මේ දුක්ඛ ස්කන්ධේ හේවත් ස්කන්ධ තමා සතු කරගෙන ඉන්න එක පෙරලනවා. එතකොට මේ දුක්ඛ ස්කන්ධය අපි භාවනා ක්‍රමයකින් හරි දාන ක්‍රමයකින් හරි ධර්ම ශ්‍රවණයකින් හරි ඒකෙන් නිදහස් වෙනවා නම් ඒක තමයි අදහස. ඒක මොහොකින් කරනවද කියන එක ගැන තර්ක වාද විවාද වලින් ඒ තරම් ඇති ප්‍රයෝජනයක් නැහැ. මේ මොහොකින් හරි කරන්න ඕන. නමුත් අපි සියල්ලම දාන සීල භාවනා කියන ධර්ම හැම දෙයක්ම එකතු කරගත්තාම ඒක පහසුයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ එකතුව විසමාකාරයෙන් එකතුවක් වෙන්න බෑ. විසමාකාරයෙන් එකතු වෙන්න ක්‍රමයකුත් නැහැ. දානය ඒකාන්ත කොටම මේ අවබෝධය පිණිසයි. සීලය ඒකාන්ත කොටම මේ අවබෝධය පිණිසයි. විදර්ශනා භාවනා මේ අවබෝධය පිණිසයි. විදර්ශනා භාවනාව නිවනට යොමු වෙනවා, දානය දිව්‍ය ලෝකයට යොමු වෙනවා. එතකොට කොහොමද කරන්නේ මේක? එහෙම කරන්න බෑනේ. ඒකයි මේ කිව්වේ. ඉතින් මේ මිනිස්සු මේ දන්නවයි කියන මේ ගිහි පැවිදි මේ කරන විප්‍රකාර නිසා ඔක්කොම නිකන් මනස විකාර වෙලා තියෙන්නේ. ඒ නිසා මේක තේරුම් ගන්න තාක්කල්ම අපිට මේකෙන් නිදහස් වෙන්න බෑ. ඒ නිසා මේ එතකොට කෙනෙක් අහන්න පුළුවන් හාමුදුරුවෝ භාවනා කරන්නේ අපිට මේ භාවනා සමහරට අවුරුදු 10ක් භාවනා කරනවට වඩා දේවල් මම මෙතන මේ ඇයට පැහැදිලි කරනවා. තේරුම් කරනවා. ඒ තේරුම් ගැනීම තමයි මෙතන අවශ්‍ය කරන්නේ. S2 වහගෙන ඉඳීමම නෙවෙයි. උපන්දා අපටම මරණය දක්වා S2 වහගෙන හිටියේ මොකක්වත් තේරෙන්නේ නැත්තම් ඇති වැඩක් නැහැ. මේක තේරුම් කළ විවෘත කරගන්න ඕන. විවෘත කරගන්න මේ කියන්නේ. මේ ධර්ම දේශනා ක්‍රමයත් විදර්ශනා ක්‍රමයමයි. මගේ බණ මග එකකුත් භාවනා මග එකකුත් නෙවෙයි, දෙකකුත් නෙවෙයි. එකමයි. එක මග තියෙන්නේ හැම එකක්. බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මයේ පැත්තට. බුදුරජාණන් වහන්සේ ක්‍රමේ. ඉතින් අපිට ඇහෙන දේවල්, දකින දේවල් පොඩි දරුවෝ වගේ ගෙඩි පිටින් ගිලින්න එපා. පව්කාරයෝ වගේ. මනස ටිකක් විචක්ෂණ බුද්ධිය ඇති කරගන්න. හැම තප්පරයකම විචක්ෂණ බුද්ධියට ඉඩ දෙන්න.
අං ඇති සතුන් වගේ වැඩ කරන්නේ නැතු. එතකොට අපිට මේක දියුණු වෙනවා. හරියයි මහා ලෝකෙක එයා කිව්වා කියලා gediya පිටින් ගිලින්න එපා. බුදුහාඳුරු දේශනා එහෙම කරන්න එපා කියලා. ඔය ඔළුව ඩිංගක් පාවිච්චි කරලා මේ වැඩ ටික කරගෙන යනකොට පින්වත්නි පඤ්ඤා පරිපූර්ණින් ප්‍රඥාව පූර්ණයටපත් වෙනවා. ඒ කියන්නේ මේ මාර්ග ඥානය කියන එක අපිට මාර්ග ප්‍රයෝග කියන ඒවා අපිට හමු වෙනවා. ඒ නිසා අපිට ඇහෙන දේ, අපිට දකින දේ, අපේ දිවට දැනෙන දේ, ස්පර්ශයට දැනෙන දේ, නහයට දැනෙන දේ ඒ විදියටම gedi පිටින් ගිලින්නේ නැතුව ජීවිත දැක්ම සඳහා කරන විදර්ශනා භාවනාවක් කරගන්නට කියලා තමයි මේ කියන්නේ. ඇස් දෙක වහගෙන ඉන්නේ කියලා නෙවෙයි නිකන් කියන්නේ. කර්ම විෂය හා බැඳිච්ච දේ ගැන ලොකු මහන්සියක් ආයාසයක් ගන්න එපා. ඒව ඔක්කොම කැඩිලා බිඳිලා දූවිලි වෙලා ගෙවිලා විපාක දීලා විනාශ වෙනවා. ප්‍රඥාව කියන එක එහෙම එකක් නෙවෙයි. ඒක තමයි මේ දේශනාවේ මම අදහස් කර මූලික කාරණේ. එතකොට මේ ලෝකේ ජීවත් වෙන අශෘතවත් පුතුජනයා අඩුතරමේ තේරුම් ගන්නව නම් තමයි නිමිත්‍යා ප්‍රතිපදාවක් එක යතු කියලා තේරුම් ගත්තොත් එතනම තමන්ට නිබ්බිදාව ඒකාන්ත නිබ්බිදාය කියන වචනයක් අතර පාවිච්චි කරා. වෙනතර බුදුහාමුදුරුවෝ නිබ්බිදාය විතරයි. ඒකාන්ත නිබ්බිදා ඒකාන්ත කොටම අවදි වීම පිණිස හේතු වෙනවා. ඒ කියන්නේ තමා දැක්කොත් විරාගාය රාගය නැති කිරීමට මාර්ගය. රාගය කියන්නේ චන්ද රාග. ඒ චන්ද රාග බැම්ම ඒක ගැන හොඳට දේශනා කරලා තියෙනවා. නිරෝධාය. එතකොට නිරෝධ වචනයෙන් අදහස් කරන්නේ පින්වත්නි අපි දාගත්ත දේ නැති කරපු. මෙය මම වෙමි, මෙය මගේ කියන සංකල්ප. ඒ තමයි චිත්ත නිරෝධ, නිරෝධාය. ඒව තියෙන කල් නිරෝධ වෙන්නේ නැහැ නේ. ඒව නැති වුනහම තමයි නිරෝධය කියලා කියන්නේ. නිරෝධ. ඒව නැති වුණා. උපසමාය සම්පූර්ණ සංසිඳීම පිණිස. නැත්තම් මේක හැමතිස්සෙම ඇවිලෙනවා. මහා විශාල ගින්නක් හැටියට මේ සිතිවිලි ලෝකයේ උපාදාන සිතිවිලි ලෝකයේ ඇවිලෙනවා හැමතිස්සෙම. ගින්නක් මේක. විශේෂ ඥානයක් ලබන්නට බෑ. භාෂා ශාස්ත්‍ර විෂයන් පිළිබඳ කොයි කොච්චර ඉගෙන ගත්තත් මරණයත් එක්ක ඒව ඔක්කොම අවසන්. ඒව තුල යම් කිසි නොසන්සිඳන පිපාසාවක් තරංගයක් නින්දාවක් අපහාසයක් මදිකමක් අඩුකමක් පහර දීමක් කියන ධර්ම වලින් දැස් කරගත්ත කර්ම කුණු කර්ම ගොඩ මනසේ තියෙනවා. ප්‍රඥාව නිදහසේ තියෙන දෙයක්, අවබෝධයක්. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකම් ප්‍රඥාවක් ගැන උගන්වලා තිබුණේ නැහැ. ප්‍රඥාව කියන වචනේ විග්‍රහ කරන්නවත් දන්නේ නැහැ. බුදු කෙනෙක්මයි මේ විග්‍රහය කරන්න පින්වත්. එතකොට මේ එතකොට අපිට යම් අවස්ථාවකදී
යං දෝවනං ජාති ධම්මා ජාතියා පරිමුඤ්ඤන්ති. මේ ජාතිය කියන ධර්මය හෝදනය කරන්න අර සිටිවිල්ලෙන් අපි පිරිසුදු වෙච්ච කෙනෙක්. එතකොට ජාති කියලා පෙන්වුවේ අර පංච උපාදානස්කන්ධය හැමතිස්සෙම ඉන්ද්‍රිය ඇසුරු කරගෙන උපජය වෙන එකනේ. ඒව ගැන මම දේශනා කළා තියෙනවා. දැන් පොඩි බබාල් නෙවෙයි හැම දෙයක්ම තේරෙන්න ඕන. ඒ තරමට උගන්වලා තියෙනවා. ජරා කියන්නේ කැඩීම් දිරීම් කියන ඒවා අර ඒකත් එක්කම එල්ලිලා තියෙන ඒවා නේවා. ඒවා අපිට අයිති ඒවා නෙවෙයි. මරණ කියන එකත් එහෙමයි. එතකොට අපි අර හඬට අර පරණ මේ මට මතකයේ හැටියට සද්ධර්ම රත්නාවලියේද කොහෙද පුංචි කාලේ ගෙනගෙන සඳට වලප්නා දරුවක් කුසෙයි. ඒ භාෂාවනේ හරි මිහිරි. හඳ ඉල්ලලා අඬන දරුවෙක් වගේ. මේ ගැමි දරුවේ පුරාණ ඉතිහාසෙ එහෙමයි ඉන්න ඇති. දැන් අද ඒ දරුවයි අද ලොකු කුඩා හැම කෙනෙක්ම මුළු ජීවිතේ අඬන්නේ මොනව ඉල්ලලාද? ඒකමනේ. විනාර්ථකින් ඒකමයි. ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන මගේ කැමැත්ත මගේ අදහස තනතුරු ඔය මුළු ජීවිතේම අපි අඬනවා. හඳට වලප්නා දරුවක්. අපේ මේ හැඬීම ඇයි? හඳ ලබා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි ස්කන්ධ මම කරන්න පුළුවන්ද? මට අයිති දෙයක් බවට පත් කර. ඉතින් මේ දෙකේ වෙනස මොකක්ද? ස්කන්ධ හා මුල් කරගත්තු සක්කාය දිට්ඨිය පදනම් කරගත්තු එකක් තමයි මේ ඉන්ද්‍රියෙන් අපි ඉල්ලමින් අඬා වැටෙන්නේ මුළු ජීවිත කාලේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම හැටියට බුදුහාඳුරෝ පෙන්නන. අපි අඬනවා. වෙනසක් නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕන පින්වත්නි අපේ ජීවිතේ අපි මේවා තේරුම් ගන්නට බැරි තැනක ඉන්නවනම් ඒකට හේතු ගොඩක් තියෙනවා. එක්කෝ අපේ ප්‍රඥාව දුර්වලකම, එහෙම නැත්නම් අපිට අපේ ප්‍රඥාව අවදි කරන්නට මාර්ගයක් නොලැබීම. ඒ කරුණු විවිධ බලපාන්න පුළුවන්. නමුත් ඒ මොන පැත්තකින් හරක් ප්‍රඥාව නැතිවීම හෝ ප්‍රඥාව අවදි කරන්න කෙනෙක් නැතිවීම හෝ ඒ දෙකෙන්ම අවසානයේ අපිම තමයි අවිද්‍යාවෙන් මිරිකෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ එකක්වත් සාධාරණ හේතු හැටියට මේ නිසා තමයි මම මෙහෙම වුනේ කියලා කිව්වට ඉතින් වැඩක් නෑ. ඒක වචනයක් විතරයිනේ. ඒකේ මිරිකෙන දුක පීඩාව අපි බාර ගන්නට වෙනවා. ඒ නිසා මේ ජීවිතය කියන එක නිකන් අපි ඉපදුණු ප්‍රමාණයට අනිත් අය කරන දේවල් කරමින්ම මුළු ජීවිතේම ගත වෙලා අපිට කිසිවක් අවබෝධ කරගන්න බැරි තැනකින් හඬමින් අපේ බලාපොරොත්තු ඉටු කරගන්න බැරි වුණු තැනකින් ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ ඌන බවකින් මිරිකිමින් අපි මේ පංච උපාදානස්කන්ධ හැටම උරුමකම් කියනවා සසර. ඒක මහා ජගත් ලක්ෂණයක් නෙවෙයි. ජගත් ලක්ෂණය මේක අවබෝධ කර ගැනීමයි. ඒ නිසා
අපි මොන දේ අපේ ජීවිතයට එකතු කරගන්නට හැදුවත් මේ ස්කන්ධ පංචකය හා බැඳිලා සක්කාය ධර්මය හා බැඳිලා කර්ම විශය හා බැඳිලා තියෙන දෙයක් මනසේ මායාව සමග බැඳිලා තියෙන දෙයක් මිසක් ඒවා තුල තියෙන හිස් බවක් ඒකට ගැඹුරක් දෙන්න ගැඹුරු අර්ථයක් දෙන්න අපි කිසි කෙනෙකුටවත් බෑ. ඒ මොකද ඒක පිහිටා සිටින්නේම අසත්‍යය තුල මිත්‍යාව තුල. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ලද දෙයින් තෘප්තමත් වෙමින් සතුටු වෙමින් ඊට වඩා උතුම් වූ මේ ප්‍රඥා විදර්ශනා ඥානය දියුණු කරන්නට කාලය යොමු කිරීමෙන් මේ ජීවිතේ සැබෑ නිදහස සැබෑ සැනසීම ළඟා කරගන්නට පුළුවන් කියලා උන්වහන්සේ අර සක්විති රජකම සතර මහා නිදානය තම දරුවන් භාර්යාවන් සියල්ලක් රටවැසියන් බලා සිටියේදී ඔවුන් අඬමින් සිටියේදී බලා සිටියේදී උන්වහන්සේ ප්‍රතික්ෂේප කොට අබිනිස්මන් කිරීම. හොරෙන් ගිය ගමනන්නේ හොරෙන් යන්න තක්කඩි වැඩක් කරන්න නෙවෙයි ගියේ. ආර්ය පරිේෂණ සූත්‍රේ බලන්න හොරෙන්ද කියලා ගිහිල්ලා තියෙන්නේ. හොරෙන් යන්න ඕන පාරවල් කඩන්න අරෝමේව කරන්න. ඕක කරන්න එහෙම යන්න ඕනේ. එතකොට පේනවා ජීවිතේ අපිට ඒ සත්‍යය සමහර විට අපි ගැන කොච්චර තමාගේ ස්කන්ධවලට ඇලිලා තියෙන ප්‍රමාණයටම තමන්ගේ දූ දරුවන්ගේ ස්වාමි භාර්යාවන්ගේ ඒවට ඇලිලා ඉන්න නිසා ඒගොල්ලන් නිතරම කැමති ඒගොල්ලන්ගේ කැමැත්තට අනුකූලව කටයුතු කිරීම. නමුත් තමා තුළ ඇති වුණොත් යම් අවස්ථාවක ගවේෂී දැන් ගවේෂී උපාසකතුමා ගැන කියවනේ ගවේෂී කිං කුසල ගවේෂී ඒ ගවේෂී තමයි අපිව මෙහෙවන්නේ. අපි ගවේෂී උපාසකතුමා අපි තුල ගවේෂී කිං කුසල ගවේෂී මේ සත්‍ය සොයාගෙන යනවා. ආලෝකෝ උදපාදි අපි එතෙන්ට අවදි වෙන්න ඕන. ඒක සමහර විට తాවකාලික කෙනෙකුගේ අකමැත්ත රිදවීම් පෙලීම් වගේ පේන්න පුළුවන්. නමුත් අර අවබෝධය සහ ගවේෂණය පිළිබඳ තේරුම් කරනකොට ඒව මොනවද කියලා හිතෙනවා මේ ලෝකයේ තියෙන කලාමැදි තත්වයකට තරම්වත් වටින්නේ නැහැ. ඒ නිසා පින්වත්නි අපි එඩිතර වෙන්න ඕන, වීරිය ගන්න ඕන, හැම මොහොතකම ඊතර වීම ගැන තේරුම් ගන්න ඕන. තේරුම් නොගෙන ගත වෙන කාලය වටිනා මිනිස්සෙකුට තරම් වෙන්නේ නැහැ පින්වත්නි. හැම මොහොතකම අපි ජීවිත අවබෝධය සඳහා කටයුතු කරන්න ඕන. ඒ ශක්තිය මේ ඇයට ලැබේවා කියලා ඉතින් මම ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමෙජ්ජතු